අයුබෝවන් සුබ දවසක් කියලා අපි පිළිගන්නවා. අපි සමග සජීවීව සම්බන්ධ වෙලා ඉන්න සියලුම දුවල පුතාලා දැන් සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් කරලා හුස්මක් ගත්ත විතරයි. උසස් පෙළ පන්ති වලට ඔබට සහභාගී වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ සාමාන්‍යයෙන් O level විභාගයේ තියෙන්නේ දෙසැම්බර් වල. ඊට පස්සේ අපි ජනවාරි වල තමයි උසස් පෙළ පන්ති පටන් ගන්නෙ. එතකොට දැන් මේ පාර ජනවාරි පෙබරවාරි මාර්තු වෙද්දි මාස 3ක් ඔයගොල්ලන්ගේ අධ්‍යයන කාලය මගේ ඇරිලා ගිහිල්ලා තියෙනවා මේ ලෝකේ පුරා පැතුරුණු කොරෝනා වසංගතයේ හේතුවෙන්. ඉතින් මේ මාස 3ක කාලය අපි ආපහු සම්පූර්ණ කරගන්න ඕනි. දැන් ඔබ හිතුවොතින් එහෙම ඔබට මේ මාස 3ක් O level විභාගේ පරක් වෙච්ච හින්දා A level විභාගයත් එහෙම පරක් වෙයි කියලා ඒ මාස 3 A level විභාගයට දෙන්නේ නැහැ අලුතින්. ඒ නිසා අපිට මාස 3ක ප්‍රමාදයක් ඇතුව තමයි මේ වැඩේ පටන් ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් සම්පූර්ණ කරගන්න වෙනවා. ඉතින් මේ දැන් අපි දන්නවා ඔබට පැහැදිලි කරන්න යන්නේ මම මුලින්ම මේ උසස් පෙළ මේ විෂය ධාරාවන් පිළිබඳව. දැන් උසස් පෙළ විෂය ධාරාවන් ගත්තොත් මේකේ විෂය ධාරාවන් රාශියක් තියෙනවානේ. විෂය ධාරා කියලා අපි කියන්නේ ස්ට්‍රීම් එක කියලා. හරි. පළවෙනි එක තමයි ජෛවීය විද්‍යා විෂය ධාරාව. ඊට පස්සේ ගණිත විෂය ධාරාව. ඊට පස්සේ තියෙනවා තාක්ෂණ වේදය. ඊට පස්සේ තියෙනවා වාණිජ අංශය කොමර්ස්. හරි. ඊට පස්සේ තියෙනවා කලා අංශය. එහෙම බලපුවාම ඔබට තේරෙනවා 1යි 2යි 3යි 4යි 5ක් විෂය ධාරාවන් 5ක් තියෙනවා ඔබට අධ්‍යයනය කරන්න. ඉතින් මම මේකේ අනිත් ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. මට අදාළ වෙන්නේ මේ ජෛවීය විද්‍යා විෂය ධාරාව කියන එක. ජෛවීය විද්‍යා විෂය ධාරාව කියලා ගත්තාම මේ ජෛවීය විද්‍යා විෂය ධාරාවේ තියෙන විෂයන් ගත්තොත් මේක යටතේ තියෙන විෂයන් ගත්තොත් පළවෙනි එක තියෙනවා ජීව විද්‍යාව. බයොලොජි කියලා කියන්නේ අපි. ඊට පස්සේ දෙවෙනි විෂය තියෙනවා රසායන විද්‍යාව කෙමිස්ට්‍රි. ඊට පස්සේ තුන්වෙනි විෂය තියෙනවා භෞතික විද්‍යාව ෆිසික්ස්. මෙහෙම විෂයන් තුනක් තියෙනවා ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ. තව තියෙනවා මේ භෞතික විද්‍යාව වෙනුවට තව විෂයක් අධ්‍යයනය කරන්න පුළුවන්. මේක වෙනුවට මේක නැත්තම් මේක හෝ මේ විෂයන් දෙකත් එක්ක කෘෂි විද්‍යාව ඇග්‍රිකල්චරල් සයන්ස් කියන එක. හරි. ඒ කියන්නේ ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි හෝ නැත්නම් ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි කෘෂි විද්‍යාවයි විෂයන් තුනක් තමයි උසස් පෙළට අධ්‍යයනය කරන්න තියෙන්නේ ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ. ගණිතාංශය තාක්ෂණ වේදය වාණිජ සහ කලා කියන ඒවා පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම හිතන්නේ ඔබ මේ සම්මන්ත්‍රණයට නැත්නම් මේකට සහභාගී වන අවස්ථාවේම ඔබ මේකට සහභාගී වෙද්දිම ඔබ තීරණය කළා තියෙනවා ඔබ උසස් පෙළට මේ හදාරන්නේ ජෛව විද්‍යා විෂය ධාරාව කියලා. නැත්නම් ඉතින් මේකට සහභාගී වෙන්නේ නැහනේ නේද? එතකොට ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ තියෙන විෂයන්ගෙන් මෙන්න මේක තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. කියන්නේ මොකක්ද? ජීව විද්‍යාව නැත්නම් බයොලොජි කියන විෂය. මම හිතනවා ඔයගලන්ට දැන් මෙහෙම කියපුවාම මේකේ සම්බන්ධතාවය පැහැදිලි වෙනවා ඇති කියලා. හරි. දැන් අපි බැලුවොත් මේ ජීව විද්‍යාවේ නැත්නම් මේ ජීව විද්‍යාංශය ඉගෙන ගන්න එකේ තියෙන වටිනාකම මොකක්ද කියලා බැලුවොතින් ඔබට පැහැදිලි වෙනවා මේ මෑත කාලේ දැන් මේ අද අපිට මේ විදිහට අපිට පන්තිය පටන් ගන්න සිද්ධ වුණේ ඇයි? මේ
ඇහැට පේන්නෙත් නැති ආලෝක අන්වීක්ෂයටවත් පේන්නේ නැති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විතරක් බලා ගන්න පුළුවන් විදිහේ ඒ කියන්නේ ඉතාමත්ම කුඩා අංශුවක් වෛරසයක් ඔබට තේරෙනවද මුළු ලෝකෙම නතර කරලා තියෙනවා කියලා එක තැනක මේ පුංචි වෛරසයකට කරන්න පුළුවන් දේ බලන්න. එතකොට මේ වෛරසය පිළිබඳ අධ්‍යයනය කරන්න එතකොට මේ වෛරසයට විරුද්ධව බෙහෙත් හොයාගන්න එන්නත් කරන්න මේ සේරම දේවල් ටික බැලුවොත් එහෙම එතන ඇප්ලයි වෙන්නේ. එහෙම නැත්නම් එතන යොදාගන්නේ මොකද්ද? ජීව විද්‍යාව. ඒතර ලෝකේ කොයි තරම් විද්‍යාවන් තිබුණත් අද වෙනකොට මේ මානවයා මුහුණ දෙන මේ මහා ගැටලුවට මේකට කිසියම් ආකාරයක විසඳුමක් හොයන්න දායක වෙන්නේ ජීව විද්‍යාවේ සංකල්ප. වෛරස වේදය ගත්තත් ප්‍රතිශක්ති වේදය ගත්තත් ඒව හැම එකක් ඇතුළෙම තියෙන්නේ මොකද්ද? ජීව විද්‍යාව. ඒතර මේ වගේ වෛරස හා මේ වගේ විස බීජ වලින් එන ප්‍රශ්න මේක විතරද? මීට පෙර ඇවිත් නැද්ද? අනාගතයට එන එකක් නැද්ද? මේ දේවල් ඒ විදිහටම අනාගතයේදී සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝකයේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක දැනුම අතිශයින්ම වැදගත් වෙනවායි කියන එක ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා මේ ආපු මේ වසංගතයේ හේතු කොටගෙන. දැන් බලන්න මම මේ 2023 කියලා පටන් ගන්නකොට 2023 කණ්ඩායම කියලානේ ඔයගලන්ට කියන්නේ අපි නේද? 20යි 23 කණ්ඩායමනේ. ඔබ දන්නවද මේ 20යි 23 කණ්ඩායම කියලා කියපුවාම මම උගන්නන 23 වෙනි කණ්ඩායම තමයි මේ. දැන් ඕගොල්ලන්ට ඒ ලෙවල් පටන් ගන්නකොට මම මේ පටන් ගන්න 23 වෙනි කණ්ඩායම. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මීට පෙර කණ්ඩායම් 22ක් පටන් අරන් තියෙනවා. ඒ කණ්ඩායම් 22කින් 2022 කණ්ඩායමයි 21 කණ්ඩායමටයි තාමත් උගන්වනවා. මොකද තාම ඒගොල්ලන්ගේ විභාග තිබෙන්නේ නැති නිසා. එතකොට මේ 2023 කණ්ඩායමගේ පන්ති ආරම්භය මගේ ජීවිතෙත් හරිම අමුතුයි. මොකද්ද දන්නවද ඒකට හේතුව? වෙනදා අපි පන්ති ආරම්භ කරන්නේ සජීවී ලෙස ෆිසිකල් ක්ලාස් එකක් විදිහට ඕගොල්ලෝ ඇවිල්ලා නේද රෙජිස්ටර් වෙලා එහෙම ඇවිත් මාව හම්බෙලා කතා බහ කරලා එහෙමනේ මේ පන්තිය පටන් ගන්නෙ. මේ තමයි මගේ ජීවිතේ දුරස්තව පටන් ගත්ත එකම පන්තිය. ඒ කියන්නේ ඕගොල්ලන්ට මට උගන්වන්න වෙලා තියෙන සමහර වෙලාවට කවදාවත් මෙහෙම හම්බ වෙලා නැති දරු දැරියන් පිරිසකට තමයි උගන්වන්න වෙලා තියෙන්නේ. හැබැයි එහෙම උණයි කියලා අපි එහෙම කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි ඒ විදිහටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මැයි මාසෙ විතර වෙනකොට මේ කොවිඩ් වසංගතයට එනත් කරණයත් එක්ක මේක සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. ඒ පත්වීමත් එක්ක අපිට පුළුවන් ෆිසිකලි අර වෙනදා වගේම ඇවිල්ලා පන්තිය කරගෙන යන්න. ඉතින් මේ දැන් ඉස්සරලාම දැන් මේ ටික ඕගොල්ලන්ට මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මෙන්න මේක ඕගොල්ලන්ට මතක් කරන්න ඕනි. ඒ තමයි සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළට එනකොට ඒ වගේ අලුතින් කණ්ඩායමක් පටන් ගන්නකොට මේ ගුරුවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා අලුතින් පන්ති පටන් ගන්න. හැබැයි ඔබ හොයලා බලන්න එහෙම පටන් ගත්තට ඒ පන්ති සාර්ථකව විෂය නිර්දේශය සම්පූර්ණ කළා අවසන් කරන පන්ති තියෙන්නේ බොහොම ටිකයි. ඒ කියන්නේ සමහර වෙලාවට අලුත් කණ්ඩායමක් පටන් ගන්නකොට ගුරුවරු 100ක් විතර පටන් ගන්නවා මේ අලුතින් කියලා. හරිද? හැබැයි අන්තිම කාලේ වෙනකොට ගුරුවරයාත් හොයාගන්න නැහැ. ඉතින් ඒක නිසා ඔබ මොන පන්තියකට සහභාගී වුණත් මේ අලුතින් ආරම්භ කරන පාඨමාලාවකට සහභාගී වෙනකොට බලන්න ඒ ගුරුවරයා මේ වන විට මීට කලින් පන්තිවල විෂය නිර්දේශය සම්පූර්ණ කළා ළමයි විභාගයට යවලා තියනවාද කියන එක. ඉතින් අපි මේ වන විට 2020 කණ්ඩායම වෙනකන් විභාගයට ළමයි යවලා තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් 20ක් විභාගයට යවලා තියෙනවා. ඒ ආපු මුල් කණ්ඩායම් වල සමහර දරුවෝ දැන්
විශේෂඥ වෛද්‍යවරු විදිහටත් සේවය කරනවා. ඉතින් ඒක නිසා මේක අවුරුදු 20 ගාණක් තිස්සේ විශ්වාසය මත ගොඩ නැගුණු සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබට ඒ පිළිබඳව හොයලා බලන්න පුළුවන්. ඉතින් දැන් අපි ෆිසිකල් ක්ලාස් පටන් ගන්නකම් අපිට සිද්ධ වෙන්නේ ඔන්ලයින් විදිහටම පන්තිය කරගෙන යන්න. මම ඔයගොල්ලන්ට ඒක කොහොමද කරන්න කියන එක පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්නම් මෙහෙම. දැන් අපි සාමාන්‍යයෙන් සජීවී ලෙස පන්ති කරනකොට මේ පන්ති කරන්නේ සාමාන්‍යයෙන් සැසිප් ආයතනය නුගේගොඩ. එතකොට ඒ ආයතනය ගත්තොත් එහෙම ඒකේ අපි කරන්නේ ගෲප් ක්ලාස් එකක් තමයි කරන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ඉන්දීප ගම්පහ. ඒකේ කරන්නේ මාස් ක්ලාස් එකක්. ඒ කියන්නේ විශාල පන්තියක්. හරි. එතකොට දැන් මේවට ඕගලන්ට ෆිසිකල් ක්ලාස් කරන්න බස්නාහිර පළාතේ සෞඛ්‍ය අංශ වලින් අවසර දුන්නට පස්සේ මේ පන්ති දෙකෙන් එකකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට එතකන් අපි ඒ අවසරය ලබා දෙනකන් කොහොමද මේක කරන්නේ? එතකොට තියෙනවා මේ ආයතන දෙකේම තියෙනවා දුරකථන අංක. ඒ වගේම මම ඒවා මේ ඕගලන්ට පස්සේ සඳහන් කරන්නම්. ඒ දුරකථන අංක වලට කතා කරලා ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම වෙබ්සයිට් එකක්. එතකොට ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මගේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. ඊට අමතරව මේ සිප්සුරු කියන නමින් ඒක ඇත්තටම මම මගේ පෞද්ගලිකව මම කරගෙන යන වෙබ්සයිට් එක නැත්තම් මේ වෙබ් ඇප් එකකින් අපි ඒක කරන්නේ. මේ සිප්සුරු කියන එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට. ඒකට සම්බන්ධ වෙලත් පුළුවන්කම තියෙනවා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉන්න දරුවන්ට. ඒ කියන්නේ ලංකාවේ ඕනෑම පළාතක ඉන්න දරුවන්ට මේ සිප්සුරු කියන මේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට ඒ පාඩම් මාලාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට තව එකක් කියන්න ඕනි. ඒ තමයි මෙන්න මේක. මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ විදිහට පන්තිය කරගෙන යනකොට මේ එකක් තමයි අපිට මේ දැන් අද මෙහෙම කරනවා වගේ සජීවී ලෙස ඔය විදිහටම කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක එහෙම කරගෙන යනකොට සමහර ප්‍රදේශවල සමහර දරුවන්ට ඇති වෙනවා මේ සිග්නල් පිළිබඳ ප්‍රශ්න. ඒතර වෙනත් පන්ති තියෙන වෙලාවටම මේ පන්තියේ තිබීම ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒක නිසා පාඩම පටන් ගත්තට පස්සේ දැන් මෙහාද ඇත්තනම පාඩම ගැන කතා කරන්න යන්නේ නැහැ. පාඩම පටන් ගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒ පාඩම අපි ලයිව් විදිහටම රෙකෝඩ් කරලා ඊට පස්සේ මේ වෙබ්සයිට් තුනටම අපි ඒක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔබට පුළුවන් සතියක කාල සීමාවක් තුල ඒ සතියේ ඕනෑම දවසක ඒක නරඹන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒ සතිය ඇතුළත ඒක නරඹලා අවසන් කරන්න පුළුවන්. ඒතර ඊළඟ සතියේ ඔයගොල්ලන්ට ඊළඟ පාඩම හම්බ වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඒක මං හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් ලේසි. මොකද ඔයගොල්ලන්ට කැමති වෙලාවක ඒක නරඹන්න පුළුවන්. අපි දැන් නිශ්චිත වෙලාවක් දුන්නොත් එහෙම වෙන්නේ ඔබට ඒ වෙලාව මගේ ඇරුණොත් එහෙම ආපහු ඒ පාඩම ඔබට නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ හැම දෙයක් ගැනම හිතලා ඊළඟට සමහර අයට මේ තියෙන ප්‍රශ්න තමයි රාත්‍රී කාලයේදී Tamanට මේ පාඨමාලාව නැත්නම් මේ දේශනය අහන්න සහ ඒකට සම්බන්ධ වෙන්න තියෙනවා නම් හොඳයි කියලා සමහර අය කියනවා. ඉතින් එතකොට අපි මේ සියලු දෙනාටම ගැළපෙන විදිහට ඕගොල්ලෝ වෙනුවෙන්ම ඕගොල්ලන්ටම උගන්වන විදිහට ඕගොල්ලන්ටම උගන්වනවා අපි ඒක අපි රෙකෝඩ් කරලා ඊට පස්සේ මේ වෙබ්සයිට් තුනටම ඒක අප්ලෝඩ් කරනවා. එතකොට ඔබට පුළුවන් එතනින්
ඒකට සම්බන්ධ වෙලා මේ තුනෙන් එකකට සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඒ මේ පාඨමාලාව දිගටම කරගෙන යන්න. ඊළඟට අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මාසයක් විතර අපි මේක ඉගෙනුවාට පස්සේ පළවෙනි මාසෙ ඉගෙනුවාට පස්සේ ආපහු මේ වගේම ලයිව් සෙෂන් එකක් එනවා මාසෙකට එක දවසක්. ඒ ලයිව් සෙෂන් එකේදී අර මාසයක් උගන්වපු දේවල් වල ඕගොල්ලන්ට ඇතිවෙච්ච ගැටලු මොනවද? ඒවා ඕගොල්ලන්ට අපෙන් ප්‍රශ්න විදිහට අහලා මේ විදිහටම ලයිව් විදිහට ඕගොල්ලන්ට ඒ පේපර් එක සාකච්ඡා කරනවා මාසෙකට සැරයක්. ඒ කියන්නේ මාසේ අන්තිමට ඒ මාසේ උගන්වපු ඒවායින් පේපර් එක සාකච්ඡා කරනවා. ඒ පේපර් එක ඊට කලින් ඕගොල්ලන්ට මේ වෙබ්සයිට් එක හරහා ඕගොල්ලන්ට පේපර් එක දානවා. ඕගොල්ලෝ ඒ පේපර් එක කළාට පස්සේ පේපර් එක සාකච්ඡා කරන එක සජීවී ලෙස කරනවා. එතකොට ඒ විදිහට සජීවී ලෙස පේපර් එක සාකච්ඡා කරන අවස්ථාවේ ඔබට පුළුවන් අර මාසෙම උගන්වපු ඒවය තේරෙන්නේ නැති තැන්, ගැටලු ආපු තැන් ඒවා අපිට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට අපිට ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට ඇති වෙලා තියෙන ගැටලු වලට පිළිතුරු සපයන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේ පාඨමාලාව ඉස්සරහට කරගෙන යන්නේ. සෞඛ්‍යාංශ විසින් දැනුවත් කරලා මේ ඒ ෆිසිකලි පන්ති පටන් ගන්න කියලා අපිට අවස්ථාව ලබා දෙනකම්. ඉතින් එතකොට දැන් මේ sipsuru.com කියන එක යටතේ ඕගොල්ලෝ ලියාපදිංචි වෙනවා නම් එතකොට ඕගොල්ලන්ට ඒකෙදී මේ මුදල් ගෙවීම් කටයුතු කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි බැංකුවට මුදල් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකු කාඩ් එකකින් මුදල් ගෙවන්න පුළුවන්. ඒ වගේ පහසු ක්‍රම කීපයක්ම තියෙනවා ඒක සඳහා. එතකොට මේ ඔබට පුළුවන් මේ සිප්සුරු එකට රෙජිස්ටර් වෙන ආකාරය පුළුවන් දැනගන්න මේ YouTube channel එකක් තියෙනවා සිප්සුරු කියලා. ඒකට ගියාම සිප්සුරු කියන YouTube channel එකට ගියාම ඔබට බලා ගන්න පුළුවන් මේ ඒකේ ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා පියවරෙන් පියවර කොහොමද ඒකට සම්බන්ධ වෙන්න ඕනි කියන එක පිළිබඳව. එතකොට දැන් මේ අනිත් සසිප් සහ ඉන්දීප කියන ආයතන දෙක තියෙනවානේ. ඒ දෙකෙත් තියෙනවා ඒ විදිහටම වෙබ්සයිට් දෙකක්. එතකොට ඔබට පුළුවන් ඕනි නම් දෙමව්පියන්ට හෝ ඔබට පුළුවන් සසිප් ආයතනයට ගිහිල්ලා හෝ ගම්පහ ඉන්දීප ආයතනයට ගිහිල්ලා ඒ සඳහා ඇප්ලිකේෂන් පුරවලා මුදල් ගෙවලා එතකොට ඔයගලන්ට ඕනි කරන නිබන්ධන ඒ ඔක්කොම ලබා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ ඔන්ලයින් විදිහට කරද්දී මේ ගෲප් ක්ලාස් මාස් ක්ලාස් කියලා ගාස්තු වල වෙනසක් කරන්න අපිට බෑ. ඔකොටම එක පොදුවෙන උගන්වන්නේ. ඒ නිසා සියලුම දෙනාට පොදුවේ තමයි පන්ති ගාස්තුව තීරණය කරලා තියෙන්නේ. ඒ වගේ පන්ති ගාස්තු වෙනස් වීමක් වෙනවා නම් ඒ වෙනස් වීමක් වෙන්නේ ෆිසිකලි පන්ති පටන් ගත්තට පස්සේ. දැනට පන්ති ගාස්තුව ලෙස තීරණය කරලා තියෙන්නේ මේක මම තනියම තීරණය කරන එකක් නෙමෙයි. මාසෙක පන්ති ගාස්තු රුපියල් 2200යි. එතකොට ඔබට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. දැන් මේ අපි ඉන්නේ මාර්තු මාසෙනේ. මේ මාර්තු මාසේ සඳහා නෙමෙයි මුදල් අය කරන්න. ඒක විශේෂයෙන්ම දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕනේ. මේ මුදල් අය කරන්නේ මාර්තු මාසය සඳහා නෙමෙයි. මාර්තු මාසෙත් අපි සති දෙකක් උගන්වනවා. මේ මුදල අය කරනු ලබන්නේ අප්‍රේල් මාසෙට. එතකොට මේ කාඩ් එක ගත්තාම සල්ලි දීලා අප්‍රේල් මාසේ සති 4ම මුළු අප්‍රේල් මාසෙම ආපහු මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකෙන් කියවෙන්නේ මාර්තු මාසේ සති දෙකක් අපි නොමිලේ උගන්වනවා. එහෙමයි වෙන්නේ. මොකද ඒ මාර්තු මාසෙදී අප්‍රේල් මාසේ කාඩ් එක ගන්න ඕනි වෙන්නේ ඔයගලන්ට මේ අධ්‍යයනය සඳහා අවශ්‍ය කරන නිබන්ධන කට්ටලය ලබා දීම සඳහා. මොකද ඒ නිබන්ධන කට්ටලය සඳහා ලොකු වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙන නිසා. ඉතින් මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මෙහෙම. මේ වගේ ඔබට නිබන්ධන කට්ටලයක් ලබා ගන්න පුළුවන්. මේ ජීව විද්‍යාව වගේ විෂයක් අධ්‍යයනය කරන් යනකොට අනිවාර්යයෙන්ම සෑහෙන නිබන්ධන ප්‍රමාණයක් ඕනි. මේක තුල අන්තර්ගත වෙනවා නිබන්ධන 3ක්. ඒ නිබන්ධන වලින් එකක් තියෙනවා, එක නිබන්ධනයක් තියෙනවා. ඒකේ තියෙනවා අපේ පන්ති පිළිබඳ විස්තර ඔක්කොම තියෙනවා. එතකොට ආයතන පිළිබඳ ඔක්කොම විස්තර ඒකේ අන්තර්ගත වෙනවා.
ඒවායේ ෆිසිකල් පන්ති පටන් ගන්න තැන්. ඒ වගේම අපේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ගොඩක් තියෙනවා. මාතර, මාතලේ, මහනුවර, මොනරාගල, එතකොට දිවුලපිටිය, බෙලියත්ත, ගාල්ල, මීගමුව ආදී වශයෙන් ඒ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලිනුත් ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා ඒ ආයතන වලට ඔබට පුළුවන්කම තියෙනවා ඒ ආයතන වලට ගිහිල්ලා ඒ ප්‍රදේශය වල ඉන්න දරුවන්ට පුළුවන් ඒ ආයතනයට ගිහිල්ලා ඒ ආයතනය හරහා සම්බන්ධීකරණය වෙලා ඔබට පුළුවන්කම තියෙනවා අපේ පාඨමාලාවට සහභාගී වෙන්න. දැන් ඊළඟට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඒ තමයි දැන් මම ෆිසිකලි පන්ති කරන්නේ නුගේගොඩයි ගම්පහයිනේ. දැන් ඒවයි ෆිසිකල් පන්ති පටන් ගත්තට පස්සේ ඔන්ලයින් එක නවත්තනවද කියන එක. එහෙම නවත්තන්නේ නැහැ. ඒ ෆිසිකල් පන්ති ටික ඒ විදිහටම යනවා. ඔන්ලයින් එක ඒ විදිහටම ඔබගේ විභාගයේ අවසන් වෙන අවස්ථාව වෙනකම්ම ඒ විදිහටම යනවා. ඒකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මේකේ තියෙනවා මේ නිබන්ධන කට්ටලේ අනිත් නිබන්ධනය මෙන්න මේක introduction to biology. ඒ කියන්නේ මේ ජීව විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මේ විෂය හඳුන්වා දීම තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම ජීව විද්‍යාව විෂය හඳුන්වා දීම තමයි මේකේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊළඟට තියෙනවා ටියුට් එක. මෙන්න මේ ටියුට් එක මේකේ තියෙන්නේ පළවෙනි පාඩමට අදාළ විෂය කරුණු සහිත නිබන්ධනය තමයි තියෙන්නේ. එතකොට ඔබට ඒ වගේ ටියුට් 3ක් හම්බ වෙනවා. මේ වගේ ටියුට් 3ක් හම්බ වෙනවා. ඒ ටියුට් 3ත් එක්ක මේ ෆයිල් එක ගන්න පුළුවන්. අරගෙන ඔබට මේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒකදී ඔබ කරන්න ඕනි සිප්සුරු කියන වෙබ්සයිට් එකට බැංකුව හරහා හෝ කාඩ් හරහා මුදල් ගෙවීමත් එහෙම නැත්නම් ගිහිල්ලා ඔයගොල්ලන්ට සැසිප් ආයතනයට නුගේගොඩ එහෙම නැත්නම් ඉන්දීප ආයතනයට ගම්පහ ගිහිල්ලා සහභාගී වෙලා මේ සල්ලි ගෙවලා ඒ කියන්නේ අප්‍රේල් මාසේ මුදල ගෙවලා ඉවරලා ඒක ගෙවුවට පස්සේ ඔබට මේ නිබන්ධන කට්ටලය හම්බ වෙනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා පන්තියේ උගන්වන්න. ඔයගොල්ලෝ ඒ නිබන්ධන ඔක්කොම ලබා ගත්තට පස්සේ අපි පන්ති කරන්න පටන් ගන්නවා. මේ එතකොට ඒකට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. එතකොට තව විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් එහෙම මේ විදිහට කරගෙන යන අවස්ථාවේ ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනි. මේ අර ඔබ දන්නවා ඇති මේ තියෙන්නේ සයන්ස් බුක් කියලා. අර ලොකු CR පොතක් වගේ එකක් තියෙනවා සයන්ස් බුක් කියලා එකට කියන්නේ. හරි. ඒ කියන්නේ එක පැත්තක ඒකේ රූල් තියෙනවා අනිත් පැත්තේ මේ රූල් නැති පිටුවක් තියෙනවා. ආන්න එහෙම පොතකුත් ගන්න වෙනවා. මොකද දන්නවද? මේ ඒක එහෙම පොතක් තමයි යෝනි. ඒ කියන්නේ ඒක තමයි ගැලපෙන පොත. සයන්ස් බුක් කියලා තියෙන නැත්නම් බොට්නි බුක් කියලා තියෙන සමහර ඒවා මේ බුක් ෂොප් වල බලන්න. ඒ කියන්නේ එක පැත්තක රූල් තියෙනවා අනිත් පැත්තේ රූල් නැහැ. හරි. එහෙම පොතක් තමයි යෝනි බයොලොජි වලට. මොකද ඒකේ අපිට තියෙනවා රූප සටහන් ගොඩක් අඳින්න. ඔබ දන්නවනේ බයොලොජි වගේ විෂයක් හදානකොට රූප සටහන් ගොඩක් තියෙනවනේ අඳින්න. ආන්න එහෙම පොතක් ඕනි වෙනවා. වෙන මුකුත් පොත්පත් කිසි දෙයක් ආපහු සල්ලි දීලා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අංග සම්පූර්ණව මේ ටික ඔයගලන්ට සම්පූර්ණයෙන් උගන්වන්න නිසා. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම මේ නිබන්ධන කොහොමද ඔයගලන්ට ලබා ගන්න පුළුවන් කියන එක ගත්තොත් එතකොට අර ඈත ප්‍රදේශවල දරුවෝ කොහොමද නිබන්ධන ලබා ගන්න කියන එක. ඒක ක්‍රම කීපයකට කරන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි අර මං කිව්ව ප්‍රාදේශීය මධ්‍යස්ථාන තියෙනවානේ. ඒ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මොනවද කියලා මේකේ තියෙනවා. පිටිපස්සේ මුද්‍රණය කරලා තියෙනවා ප්‍රාදේශීය මධ්‍යස්ථාන. ඒ මධ්‍යස්ථාන වලට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා එතනින් මුදල් ගෙවලා ඔබට පුළුවන්කම තියෙනවා නිබන්ධන ටික ගන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ sipsuru.com කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් පුළුවන්කම තියෙනවා courier service එකක් විදිහට ඔයගලන්ට ගෙදෙට්ට නිබන්ධන ටික ගෙන්නවා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ ආයතන දෙකට ගිහිල්ලා ඉවරලා මුදල් ගෙවලා සල්ලි බැඳලා ඒ නිබන්ධන ටික එතනින් ලබා ගන්නත් පුළුවන්. හොඳයි. ඔය ටික තමයි මූලික වශයෙන් ඒ පිළිබඳව මට දැනුවත් කරන්න තියෙන්නේ. ඊළඟට චුට්ටක් අපි බලාපොරොත්තු වෙනවා මේ
මේ නිබන්ධන කියන එක පිළිබඳව කතා කරන්න මම හිතන්නේ ඔය අනෙකුත් විෂයන් වගේ නෙමෙයි ජීව විද්‍යාව අධ්‍යයනය කරනකොට ජීව විද්‍යාව වගේ විෂයක් අධ්‍යයනය කරද්දී දැන් රසායන විද්‍යාව භෞතික විද්‍යාවට සාපේක්ෂව ගොඩාක් රූප සටහන් ත්‍රිමාන රූප ඒ වගේ ගොඩක් දේවල් ඕනි වෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් බයොලොජි වගේ විෂයකට නිබන්ධන සඳහා සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ 10ක විතර වගේ පිරිවැයක් මට දරන්න වෙනවා. ඉතින් විශාල මේ මුදලක් ඒකට දරන්න වෙනවා. නමුත් අපි ඕගොල්ලන්ගෙන් නිබන්ධන වලට කියලා වෙනම ගාස්තුවක් අය කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ ඒ හැම එකකටම මේ විදිහට වෙනම මේ එහෙම තියෙනවා හැම ඒකකයකටම මේ වගේ විශාල නිබන්ධන මේ ඔක්කොමත් නෙමෙයි විශාල නිබන්ධන ප්‍රමාණයක් මෙහෙම තියෙනවා. එතකොට දැන් හැබැයි මෙහෙමත් තියෙනවා. ඔය දැන් සමහර අවස්ථාවලදී පන්තිවල ඉස්සෙල්ලාම පන්තිය පටන් ගන්නකොට හම්බ වෙන පළවෙනි නිබන්ධනය බොහොම පිළිවෙලට එහෙම තියෙනවා. නමුත් සමහර පන්තිවල ඒ අන්තිම කාලෙ වෙනකොට නිබන්ධන තියා ගුරුවරයා හොයාගන්නත් නැහැ. අපේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි මේ ඔක්කොම ඊටාම පැහැදිලිව ලස්සනට සැලසුම් කරලා තියෙනවා අන්තිම නිබන්ධනය දක්වාම. ඉතින් ඒක නිසා ඔයගලන්ට විශ්වාසයෙන් යුක්තව උසස් පෙළ හදාරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට පැහැදිලි කරන්න චුට්ටක් මේ විෂය නිර්දේශය පිළිබඳව. ඒ කියන්නේ මේ පොඩි අදහසක් ලබා දීම සඳහා ජීව විද්‍යා විෂය නිර්දේශය පිළිබඳව. ඒතර මේ විෂය නිර්දේශය ජීව විද්‍යාවේ විෂය නිර්දේශය ගත්තොත් එහෙම ඒකක 10කින් සමන්විත වෙනවා. ඒකක 10කින් සමන්විත වෙනවා විෂය නිර්දේශය. මේ ඔයගලන්ට මේ හම්බ වෙන නිබන්ධනවල ඒක සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. පළවෙනි ඒකකය ජීව විද්‍යාව හැඳින්වීම කියන එක. ඒකේ තියෙනවා කාලච්ඡේද කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාලච්ඡේදයක් කියන්නේ කාලච්ඡේදය කියලා අදහස් කරන්නේ පැයක කාලයක්. හරි. ඒකේ තියෙනවා පැය 5ක්. ඊට පස්සේ තියෙනවා දෙවෙනි ඒකකය ජීවයේ රසායනික හා සෛලීය පදනම කියලා. ජීවයේ රසායනික හා සෛලීය පදනම. ඒතර රසායනික හා සෛලීය පදනම කියන එකෙන් කතා කරන්නේ මේ ජීවීන් සියල්ලම සමන්විත වන්නේ සෛලවලින්නේ. සහ ඒ සෛලවල තියෙන රසායනික ද්‍රව්‍යනේ ජීවීන් තුල තියෙන රසායනික ද්‍රව්‍යයයි ජීවීන්ගේ සෛලවල ස්වභාවයයි ගැන කතා කරන්නේ. ඒකට දාලා තියෙනවා පැය 80ක්. පැය 80ක කාල සීමාවක්. හරි. තුන්වෙනි ඒකකය ජීවීන්ගේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. දැන් මේකෙදි කතා කරනවා වෛරස, බැක්ටීරියා, දිලීර, ශාක, සතුන් ආදී මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ගේ ස්වභාවයයි ඔවුන් පරිණාමය සිද්ධ වුණේ කොහොමද මේ වෙනකන් කියන එකයි කතා කරනවා. අන්න එතකොට වෛරස ගැනත් කතා කරන්න පුළුවන්. හරි. ඒකට දාලා තියෙනවා කාලච්ඡේද 60ක්. ඒ කියන්නේ පැය 60ක්. ඊට පස්සේ තියෙනවා හතරවෙනි ඒකකය ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ තනිකරම ශාක පිළිබඳ සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙනවා. ශාකවල ව්‍යුහය, ශාකවල ක්‍රියාකාරීත්වය, පත්‍රවල ව්‍යුහය, කඳේ ව්‍යුහය, මුලේ ව්‍යුහය, ශාක පිළිබඳ ලොකු අධ්‍යයනයක් තියෙනවා. ඒකට දාලා තියෙනවා කාලච්ඡේද 80ක්. හරි. මේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ තියෙන ලොකුම ඒකකය තමයි 5 වෙනි ඒකකය. ඒක දාලා තියෙන්නේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය කියලා. කොච්චර ලොකුයිද කියනවා නම් ඒකට දාලා තියෙනවා කාලච්ඡේද 195ක්. ඒ කියන්නේ පැය 195ක කාලයක් තියෙනවා. ඕකට තමයි ගොඩක් ළමයි ගොඩක් කැමති. මොකද සත්ව ආකාරය කියලා කතා කරන්නේ වෙන සත්තු ගැන නෙමෙයි, තනිකර මිනිසා ගැන. මිනිසාගේ පද්ධති පිළිබඳව. ඒකෙදි කතා කරනවා මිනිසාගේ පටක පිළිබඳව, ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව. ඒ විදිහට පද්ධති තියෙනවානේ. ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය, අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, වසා පද්ධතිය, බහිශ්‍රාවී පද්ධතිය, ඔය ඔක්කොම මුළු සමස්ත මිනිස් සිරුරේම ස්වභාවය, ඒ පද්ධතිවල ව්‍යුහය, ඒවයේ ක්‍රියාකාරීත්වය, ඒවට ඇති වන රෝග ආදී වශයෙන් මේ සියල්ල පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් තියෙනවා. ඊළඟට තියෙනවා 6 වෙනි ඒකකයේ ප්‍රවේණිය.
ඔබ සාමාන්‍ය පෙළදිත් ප්‍රවේණිය කියන එක ගැන අහලා තියෙනවනේ නේද? ඒ කියන්නේ එක පරම්පරාවක ඉඳන් ඊළඟ පරම්පරාවට කොහොමද ලක්ෂණ ගමන් කරන්න කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙනවා කාලච්ඡේද 25ක්. ඊට පස්සේ 7 වෙනි එකකේ තියෙනවා අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. ජාන ඉංජිනේරු විද්‍යාව කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන එක තමයි. හරි. ඒ කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාවෙන් අලුත් වෛරසයක් හදන්නේ කොහොමද? ඒවත් කතා කරන්න පුළුවන්. හරි. එතකොට වෛරස් එකේ තියෙන තත්ත්ව වෙනස් කරන්නේ කොහොමද? දැන් ওই COVID-19 වෛරසය පිළිබඳවත් ලෝකේ විවිධ මතමතාන්තර තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇතිනේ නේද? දැන් සමහර අය කියනවා මේක man made වෛරසයක්ද? සමහර විට ඉතින් අපි ඒක කියන්න දන්නේ නැහැ. සත්තුන්ගේ තිබිච්ච කොරෝනා වෛරසයක් අරගෙන ඒකේ තියෙන RNA එක වෙනස් කළා එහෙම හැදුවද කියලා කියන්නත් අපි දන්නේ නැහැ හරියටම. පස්සේ කාලෙක සමාජයට ඒවා ආරංචි වෙයි. කොහොමත් ඒ ගැන අපි කියන්න දන්නේ නැහැ. නමුත් වෛරසයක් මොඩිෆයි කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි ඔව් කියන එක. ඊළඟට ඔය දැන් අපිට දෙන කොවිෂීල්ඩ් එන්නත තියෙනවනේ. ඒ එන්නත හදලා තියෙන්නෙත් ඒ වගේ ජාන ඉංජිනේරු විද්‍යා තාක්ෂණයක් භාවිතා කළා. එතකොට ඒව පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඒකට කාලච්ඡේද 40ක් දාලා තියෙනවා. ඊළඟට තියෙනවා පාරිසරික ජීව විද්‍යාව. environmental biology කියන එක. පාරිසරික ජීව විද්‍යාවේදී අපි කතා කරන්නේ පරිසර පද්ධති, ලෝකයේ පරිසර පද්ධති, ලංකාවේ තියෙන විවිධ පරිසර පද්ධති, පරිසර සංරක්ෂණය, හරි ඒවා පිළිබඳව ගොඩාක් කතා කරනවා පරිසරය පිළිබඳව. ඊළඟට 9 වෙනි එකකේ සුද්‍ර ජීව විද්‍යාව, මයික්‍රෝබයොලොජි කියලා කියන්නේ. ඒතරේ මයික්‍රෝබයොලොජි වලදී කතා කරනවා ආයිමත් ඇහැට පේන්නේ නැති සියලුම සුද්‍ර ජීවීන්ගේ ස්වභාවය, ඒගොල්ලෝ වගා කරන හැටි, හසුරවන හැටි, ඒ ටික ඔක්කොම පිළිබඳව කතා කරනවා. අන්තිම ඒකකයේ 10 වෙනි ඒකකයේ විවහාරික ජීව විද්‍යාව ඇප්ලයිඩ් බයොලොජි කියන එක කාලච්ඡේද 25ක් තියෙනවා. ඒකදී අපි කතා කරනවා ජීව විද්‍යාවේ ඉගෙනගත්ත තියරි යොදා ගන්න අවස්ථා පිළිබඳව. විශේෂයෙන් නැනෝ ටෙක්නොලොජි වගේ ඒවා කොහොමද බයොලොජි වලදී යොදා ගන්න කියන එක ගැන කතා කරනවා. ඉතින් එහෙම බලපුවාම මේක අංග සම්පූර්ණ විෂය නිර්දේශයක්. මුළු කොහෙවත් අඩුපාඩුවක් නැති විෂය නිර්දේශයක්. ඉතින් මේ විෂය නිර්දේශය අලුත් විෂය නිර්දේශයක්. පරණ විෂය නිර්දේශය නෙමෙයි, අලුත් එකක්. මේ අලුත් විෂය නිර්දේශය තමයි අපි ඊළඟට ඕගොල්ලන්ට උගන්වන්න පටන් ගන්නෙ. ඉතින් ඔබට පුළුවන් මේ ආයතන තුනෙන් එකකට සම්බන්ධ වෙලා, ඒ කියන්නේ සිප්සුරු එකට හෝ එහෙම නැත්නම් ඉන්දීප් එකට හෝ නැත්නම් සසිප් එකට සම්බන්ධ වෙලා මෙතනින් එහාට ඒ මුදල් ගෙවන කටයුතු සිදු කරලා නිබන්ධන ටිකත් ඔක්කොම අරගෙන ඊළඟ සතිය වෙනකොට ලෑස්ති වෙන්න අපි පාඩම එතන ඉඳන් කරගෙන යමු. මෙන්න මේ දුරකථන අංක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ නම් එතකොට මේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ඒ ටික මම වෙනමම මේ ඔයගලන්ට දැනුම් දෙන්නම්. මේ ඒ ටික වෙනමම පෝස්ට් එකක් විදිහට මේ ඔය FB එකේ දාන්නම්. එතකොට ඔයගලන්ට ඒ නම්බර්ස් ටිකත් ඒකෙන් ගන්න පුළුවන්. ඒ විදිහට කරන්න නැත්නම් මේ කියන්න ගියොත් නම්බර්ස් ගොඩාක් තියෙන නිසා. හොඳයි, එහෙමනම් අපි ඊළඟ දවසේ පාඩම පටන් ගන්නවා. මේ ඊළඟට අපි පන්ති පටන් ගන්න අවස්ථාව කියන්නම් ඔයගලන්ට. සිප්සුරු කියන ප්ලැට්ෆෝම් එකෙන් සම්බන්ධ වෙන දරුවන්ට මාර්තු 14 පසුරු 6ට ඒ කියන්නේ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි එතන 6ටම වෙන්න ඕනේ නෑ. එතන 6ට පටන් ගත්තාම ඒ සතිය ඇතුළත ඔයගලන්ට ඕන දවසක ඕනි වෙලාවක ඒ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සතියෙම ඔයගලන්ට ඒ පාඩමට සම්බන්ධ වෙලා ඒක නරඹන්න පුළුවන්. සසිප් ආයතනයේ මාර්තු 17 බදාදා, ඉන්දීප ආයතනයේ මාර්තු 16 අඟහරුවාදා තමයි පන්ති ආරම්භ වෙන්නේ. හොඳයි. එතකොට දැන් ඒක අපි ඕගොල්ලන් නරඹලා මාසේ අන්තිම වෙනකොට අන්තිමට මේ වගේ අපි ලයිව් සෙෂන් එකක් කරනවා. ඒකෙන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහලා සාකච්ඡා කරලා පේපර් එකක් සාකච්ඡා කරනු ලබනවා ඒ මාසේ උගන්වපු දේවල් පිළිබඳව. එතකොට අපි මේ විදිහට පන්තිය කරගෙන යනවා. ඉතින් ඔබට තියෙන්නේ මේකට සහභාගී වෙලා මේ වැඩ ටික කරගෙන යන එක. හැබැයි මතක තියාගන්න
උසස් පෙළ කියලා කියන්නේ සාමාන්‍ය පෙළට වඩා ගොඩාක් මේ තරඟකාරී විභාගයක්. මම හිතන්නේ ලංකාවේ තියෙන විභාග අතරින් වඩාත්ම තරඟකාරීම විභාගය තමයි උසස් පෙළ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒකෙදි අර සමහර දරුවෝ උසස් පෙළ පටන් අරගන්නකොට හරීම උනන්දුයි. දෙමාපියොත් හරීම උනන්දුයි. වැදගත් වෙන්නේ මේ උනන්දුව විභාගයට යන දවස වෙනකම් පවත්වාගෙන යන එකයි. හැබැයි 100 දෙනෙක් විතර මේ වැඩේ මෙච්චර උනන්දුවෙන් පටන් ගත්තට විභාගයට යන දවස වෙනකොට ඒ උනන්දුව ඒ විදිහටම පවත්වා ගන්න 120ක් විතර 80ක් විතර දෙමව්පියන්ගේ උනන්දුවත් නැති වෙලා යනවා, ළමයාගේ උනන්දුවත් නැති වෙලා යනවා. කාලයක් යනකොට අපිට එහෙම වෙනවා. හොඳින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ පටන් ගන්නකොට දෙමව්පියන්ගේ සහ ළමයින්ගේ තියෙන උනන්දුව දැක්කහම අපේ උනන්දුවත් වැඩි වෙනවා. ඒ තරම් උනන්දුයි. පන්ති හොයනවා, විස්තර හොයනවා, හැම තැනම ඇවිදිනවා විස්තර හොයන්න. නමුත් අන්තිමට විභාගෙට යන්න මාසයකට විතර කලින් ඒ දරුවන්ගේ දෙමව්පියන්ට දෙමව්පිය හමුවකට එන්න කියපුවාමවත් දෙමව්පිය හොයාගන්න නැහැ. ඒ කියන්නේ මේ අවුරුදු දෙකක කාල සීමාවෙදී මැද හරිය වෙනකොට දෙමව්පියෝ ළමයාගේ උසස් පෙළ විභාගය පිළිබඳව තියෙන සම්පූර්ණ අවධානය මුළු මනින්ම නැති වෙලා යනවා. ළමයාගෙත් එහෙම නැති වෙලා යනවා. අන්න ඒකින්ද තමයි ගොඩාක් වෙලාවට ළමයා විභාගය අසාර්ථක වෙන්නේ. ඉතින් මේක අහගෙන ඉන්න දෙමව්පියන්ට මම කියනවා මේ O level ඉවර වෙලා A level පටන් ගන්නකොට මේ පන්ති හොයන්න, ගුරුවරු හොයන්න, හොඳ ගුරුවරයා කවුද කියලා හොයන්න තියෙන මේ උනන්දුව විභාගයේ දවස එනකම්ම පවත්වාගෙන ගියොත් තමන්ගේ දරුවාට හොඳ ප්‍රතිඵලයක් කරන් දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ මග හරියේදී මේක දරුවටත් ටිකක් සාමාන්‍යකරණය වෙලා යනවා. දෙමාපියන්ට කොහොමත් ළමයා විභාග කරනවද කියලා අමතක වෙලා යනවා. අන්තිමට වෙන්නේ විභාගයට හරියට මුහුණ දෙන්නේ නැතුව අසාර්ථක වෙන එක. ඉතින් ඒක නිසා මේක හරි කල්පනාවෙන් කරන්න ඕනේ. අපේ රටේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවානේ. අර කියන කොටත් කියන්නේ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා හෝස් ගාලා එකපාරට පේන ටිකක් එනවා. ඊට පස්සේ නිකන් වතුර බවට පත් වෙනවා. ඉතින් එන්නේ එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා පන්ති පටන් ගන්නකොට තියෙන උනන්දුවම පන්ති අවසන් වෙනකන් තියාගන්න, ළමයාගේ උනන්දුව තියාගන්නත් ඕනි, දෙමව්පියන්ගේ උනන්දුව තියාගන්නත් ඕනි, ගුරුවරයාත් ඒ උනන්දුව තියාගන්න ඕනි. සමහර ගුරුවරු පන්ති පටන් ගන්න විතරයි උනන්දුව. සමහර දෙමව්පියෝ සහ සමහර ළමයිනුත් පන්ති පටන් ගන්න තියෙනකොට උනන්දුව මගක් හරියක් වෙනකොට වෙච්ච දෙයක් නැතුව යනවා. ඉතින් ඒක නිසා එක දිගටම මේ අවුරුදු දෙකක් තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා ඕනි උසස් පෙළ විභාගයේ ජයග්‍රහණය කරන්න. සාමාන්‍ය පෙළට වඩා බෙහෙවින් වෙනස් වන්නේ ඒක නිසා. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණාම උසස් පෙළ හදාරන්න ඕනි තරම් තියෙනවනේ ආයතන. ඕනි තරම් ආයතන තියෙනවා. ඒ කියන්නේ ආයතන කියන්නේ ඉස්කෝල තියෙනවා. නමුත් අපි උසස් පෙළ විභාගයේ සමත් වුණාම ඊළඟට තියෙන විශ්වවිද්‍යාලනේ. ඔබ දන්නවනේ ලංකාවේ 7 තියෙන ඇඟිලි ගානින් ගණන් කරන්න පුළුවන් තරම්නේ විශ්වවිද්‍යාල ප්‍රමාණය තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා දැඩි තරඟයක් ඇති වෙනවා. හැබැයි මේ දැඩි තරඟයක් ඇති වෙනවා කිව්වට ඔයගොල්ලෝ එකපාරට ඒකට කලබල වෙන්න එපා. මොකද දන්නවද? මේ පටන් අරගෙන මගක් දුර යද්දි ගොඩාක් අය මොකද වෙන්නේ කියන්නේ මේක ඒ තරම් ලොකුවට ගණන් ගන්න නැහැ. ඔය තිබිච්ච උනන්දුව පවත්ව ගන්න නැහැ. ඒ නිසා ඔබට උසස් පෙළ විභාගය සමත් වෙන්න ඕනි නම් තිබිය යුතු ප්‍රධානම සුදුසුකම තමයි අද මේ A level පටන් ගත්ත වෙලාවේ තියෙන උනන්දුව, උත්සාහය, ඒ ප්‍රබෝධය මේ අවුරුදු දෙකම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඔබට අනිවාර්යෙන් විභාගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට දැන් ජීව විද්‍යා අංශයෙන් හදාරලා අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න. ඊට අමතරව තියෙනවා දන්ත වෛද්‍ය පීඨය, පශු වෛද්‍ය පීඨය තියෙනවා. එතකොට සුද්‍ර ජීව විද්‍යාව තියෙනවා, අනුක ජීව විද්‍යාව තියෙනවා. ඒ වගේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් A level බයෝ කරපු ළමෙකුට තියෙනවා විශ්වවිද්‍යාල පාඨමාලා 42ක්. පාඨමාලා 42ක් තියෙනවා. එතකොට විශාල පිරිසක් ඒකට ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම කලාංශයත් එක්ක සංසන්දනය කළොත් එහෙම කලාංශයේ විශාල ළමයි ප්‍රමාණයක් අධ්‍යයනය කළාට ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රවේශයන් අඩුයි. නමුත් ජීව විද්‍යාංශයේ ඒ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සමහර විශ්වවිද්‍යාලවල සමහර අංශවලට ළමයි නැති අවස්ථාවුත් හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ උනන්දුවෙන් මේක කරගෙන යනවා නම්
සමහර දේවල් තියෙනවා ඇත්තටම මේ මෙතනින් එහාට ඔබට විදේශ විශ්වවිද්‍යාල වලට පවා සම්බන්ධ වෙන්න පුළුවන් උසස් පෙළ හොඳින් හැදෑරීමෙන්. ඉතින් ඒක නිසා අපි මේ ලෝකෙට එනකොට අපි සාමාන්‍ය මිනිස්සු විදිහට එන්නේ. හැබැයි අපි මේ ලෝකෙන් යන දවසක් එනවනේ ඒ වෙනකොට අපි මේ ලෝකෙට ප්‍රයෝජනවත් මිනිසෙක් වෙලා තමයි යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ඔබට මේ ජීවිතයේ දීලා තියෙන්නේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඇස කන නාසය ඔක්කොම හොඳට වැඩ කරනවා, අතපය තියෙනවා. ඉතින් මේ ਸਰව සම්පූර්ණ කායික හා මානසික තත්ත්වයක් ඔබට දීලා තියෙන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. මොකක් සඳහාද? ඒක දීලා තියෙන්නේ ඔබට දීලා තියෙනවා ස්වභාව ධර්මයේ විසින් යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න. ඒ තමයි ඔබට දීලා තියෙනවා ඉගෙන ගන්න යම්කිසි කාල සීමාවක්. මේ ඔබට ලැබිලා තියෙන ඔබේ ජීවිතයේ අර අනිකුත් ප්‍රශ්න වලින් තොරව ඉගෙන ගැනීම සඳහා වෙන් කරලා තියෙන කාල සීමාව. ඉතින් ඒක නිසා මම ඔබට විශේෂයෙන්ම බොහොම ආදරයෙන් සහ කරුණාවෙන් කියනවා මෙන්න මේ කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ මේ අධ්‍යාපනයට සම්පූර්ණයෙන් යොමු කළා ඔබේ ජීවිතයේ ජයග්‍රහණය දක්වා යන්න ඕනි. ඔබ අවසානයේදී මේ ලෝකයේම ඉන්න හැම මිනිස්සෙකුටම වටිනා කියන මිනිස්සෙක් වෙන්න ඕනි. නිකම්ම මිනිස්සෙක් වෙන්නේ නැතුව. ඉතින් එහෙමනම් අපේ මේ දැනුවත් කිරීම මෙතනින් අවසන් වෙනවා. මේ දුරකථන අංක වලින් ඔබට පුළුවන්කම ලැබෙනවා ඕගලන්ට තව මොනවා හරි විස්තර තියෙනවා නම් ආගන්න. ඒ වගේම ප්‍රාදේශීය මධ්‍යස්ථානවල දුරකථන අංක ටික මම දාන්නම් මේ වෙබ්සයිට් වලටත් දාන්නම්. එතකොට ඕගලන්ට ඒ වයින්ුත් ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි එහෙමනම් ඔබ සියලු දෙනාම පටන් ගත්ත මේ උසස් පෙළ ජීවිතය ඊ타ත්ම සාර්ථකව අවසන් කරන්න ඕනි කරන ස්ථාවර බව, ඔයගලගේ මනසේ ශක්තිය සහ ධෛර්යවන්ත බව දිගටම පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඊළඟ දවසේ පාඩම පටන් ගන්න මාතෘකාවෙන් නැවත හම්බ වෙමු. එහෙමනම් ආයුබෝවන්.